හරි එහෙනම් සියලු දෙනාටම ආයුබෝවන් වේවා. එහෙනම් අපි දැන් සූදානම් වෙමු නේද? අද අපිට එදා වෙනදට අපි 6 ඉඳලා 8:00 වෙනකම් කරනවනේ. අතර ඔයාලට හෝම්වර්ක් එකක් කරන්න තියෙනවා. ඒ හෝම්වර්ක් එක කරලා ඒකට ලකුණු ලබා දෙන්න ඕන. ඊට අමතරව අද කරන්න තියෙන ප්‍රශ්න 40ක ප්‍රශ්න පත්‍රයක් ඔන්ලයින් විදියට උත්තර දීලා ඒකටත් ලකුණු ලබා දෙන්න ඕනේ. ඒකට 3ක් තියෙනවා. ඒ නිසා අපිට ඉක්මනට කරගෙන යන්න වෙයි. අද වෙනද වගේ මට ඔයාලගේ අදහස් අහහා ඉන්න වෙලාවක් නැති වෙයි අද. ඒක නිසා ඔයාලා වැඩිපුර වෙනදට වඩා සාවධානව මට අහුම්කම් දෙන්න වෙනවා. හොඳයි. අපි එහෙනම් පටන් ගනිමු. එදා තිබුණු පොත එදා කරපු පොත එහෙනම් කවුරුත් අතට ගන්න එදා පොත. මගේ පිටු. හරි. එහෙනම් අපි දැන් සූදානම් වෙමු නේද? එදා වගේම තොරතුරු සංවිධානය. එදා තොරතුරු සංවිධානයේ පළවෙනි අභ්‍යාසය අපි කරා. අද තොරතුරු සංවිධානයේ ඒ අභ්‍යාසය කරලා ඒකේ අනුහුරු අභ්‍යාසය තමයි අද කරන්න තියෙන්නේ. හොඳයි. දැන් මෙන්න මේක ගෙමැස්සෝ කියන්නේ කාටද? ගේ ඉන්න මැස්සොන්ට නේද? එතකොට මෙන්න මේ මැස්සන් අපේ පරිසරයේ අපිත් එක්ක තියෙන සම්බන්ධතාවය අපේ අවට පරිසරයේ උන් අපිට කරන කරදරකාරී බව සිද්ධි මාලාවක් අරගෙන තියෙනවා. මේක තියෙනවා 6ක්. මේ සිද්ධි මාලාව 6 සම්බන්ධ කරගන්න ඕන අනුපිළිවෙලින්. හොඳයි. එහෙමනම් කියන්නකෝ බලන්න උත්තරේ මොකද්ද ගහලා තියෙන්නේ කියලා. පළවෙනි එක. ඒ කියන්නේ මොකද්ද? සමහරු ගෙවල් අසල කුණු කසල ගොඩ ගසති. සමහරු කිව්වොත් ඒක නිත්‍ය බහුවචනයක් වෙනවා. එතකොට ඒක බහුවචනෙන් තමයි අවසන් වෙන්න ඕන. ගසති. හරි. ඊට පස්සේ C1. කුණු කසල නිසා ගෙමැස්සෝ බෝ වෙති. ඇත්තනේ. ගෙදර අසල කුණු කසල ගොඩ ගැහුවට පස්සේ කුණු කසල නිසා ගෙමැස්ස බෝ වෙනවා. හරි. ඊට පස්සේ A1. ඒ ගෙමැස්ස කුණු කසල වලින් බෝ වෙන ගෙමැස්ස අපේ ආහාර මත වසනවා. ආහාර මත වසති. හරි. ඊට පස්සේ F1. ඒ කියන්නේ මොකද්ද? මැස්සන්ගේ දෙපා වල නැති අපිරිසුදු ආහාරවල තැවරෙයි. ඒ කුණු කසල වල වහලා එන මැස්සන්ගේ ඒ දෙපා මත තැවෙන කුණු ඒකේ අපිරිසුදු දේවල් අපේ ආහාරවලත් තැවරෙනවා. හරි. ඊළඟට B1. ඒ මොකද? අපිරිසුදු ආහාර ගැනීම නිසා විස බීජ ශරීරගත වෙනවා. දැන් අපි ඒ ආහාර අපි ආහාරයට ගත්තට පස්සේ අපේ ඒ මැස්සන්ගෙන් අපේ ඒ ආහාර වලට ආපු විස බීජ අපේ ශරීරගත වෙනවා. හරි. ඊට පස්සේ මොකද වෙන්නේ? අවසානයේ E1. විස බීජ ශරීරගත වීම නිසා උදරාබාධ හටගනී. උදරාබාධ කියන්නේ මොකද්ද? අපි බඩේ කැක්කුම් එහෙම නැත්නම් උදරේ කියන්නේ බඩටනේ. උදරයට ආබාධ ඇති වෙනවා. හරි. ඕක තියෙන්නේ පළවෙනි එකේ තමයි. හරි. පළවෙනි එකට හරි දාගන්න. එහෙම නැති කට්ටිය දැන් පළවෙනි එක හදාගන්න. හරි. අපි යන් ඊළඟකට. ඊළඟ එකේ තියෙන පළවෙනි උත්තරයත් පළවෙනි එකම තමයි. මේක තියෙන්නේ රබන් පදයක් පිළිබඳව ඒක අනුපිළිවෙලට සකස් කරන්න. රබන් පදයක් කියන්නේ මේක 4 පන්තියේ විෂය නිර්දේශය 4 පන්තියේ ගුරුවත් පොතේ තියෙනවා, පෙළ පොතේ තියෙනවා. මේක අරගෙන මේකේ තියෙන පද මාරු කරලා ඔයාලට දෙනවා සකස් කරන්න. හරි. මේක තියෙනවා පළවෙනි එක තමයි B. B කියන්නේ මොකද්ද? තාක්ක දොන් දොන්. ඊට පස්සේ D කියනවා තේක්ක මල් පිපිලා. රබන් පදයක්නේ. ඊට පස්සේ C එකේ තියෙනවා ඔන්න බලන් සකි මෙන්න බලන් සකි. මේ සකි කියන එක පොඩ්ඩක් වැරදිලා තියෙනවා. ඔන්න බලන් සකි මෙන්න බලන් සකි පාරට අතු නැමිලා. ඒක නම් උත්තරය පළවෙනි එක. ඔක ඔයාලා හොඳට දන්නවා. හරි. අපි ඊළඟට යමු. ඊළඟ එක තියෙනවා පාතට කවියේ කවිපද මාරු කරලා තියෙනවා.
මේ කවි පද මාරු කරලා තියෙනවා ඒක අනුපිළිවෙලට ලියා ඇති පිළිතුර තෝරන්න කියලා තමයි කියන්නේ. මොකද්ද පිළිතුර? පිළිතුර තමයි අංක 2. ඒ මොකද්ද C? අංක 1 වෙන C. C කියන්නේ මොකද්ද? වෙරළ වටා මුතු පෙර වැටියයි ඉන්දිය සයුරේ මුතු ඇටයයි. පාට පාට මැණික් පසට යටින් කැටි වෙයි. සමහර වෙලාවල් වලදී මේකේ ඔක්කොම ටික නොදෙන්න පුළුවන්. යම්කිසි කවියක ඔක්කොම ටික නොදෙන්න පුළුවන්. හැබැයි කවියේ දීප පද අතරින් ඒ පද ටික පිළිවෙලට සකස් කරගන්න ඕන. ඒ දීප පද අතරින් පද පිළිවෙලට සකස් කරලා තියෙන්නේ දෙවෙනි එකේ. හොඳයි. අපි ඊළඟට යන්කෝ සංවාදයක්. දුරකථනයක් මගින් වෛද්‍යවරයෙකු හමු වීමට වේලාව වෙන් කර ගැනීමට දරන උත්සාහයක අනුපිළිවෙල වෙනස් කර දක්වා ඇත. එය පිළිවෙලට සකස් කළ විට පිළිතුර තෝරා යටින් ඉනක් අඳින්න කියලා තියෙනවා. හොඳයි. මේකේ උත්තරේ වෙන්නේ පළවෙනි එකම තමයි. ඒක තියෙනවා B එක තමයි පළවෙනි එක. ඒ මොකද? හලෝ දොස්තර මහත්තයා දෙනවද? දැන් අපි දුරකථනකින් කතා කරාම ඉස්සෙල්ලම කියන්නේ හලෝ කියලානේ. හෙලෝ දොස්තර මහත්තයා දෙනවද? ඊට පස්සේ කියනවා අනිත් එක කියනවා ඔව් අද හවස එනවා. අපි හිතමුකෝ මේක චැනලින් සෙන්ටර් එකක් කියලා. ඔව් අද හවස එනවා. ඊට පස්සේ කියනවා කීයට දෙන්නේ? ඊළඟට එන්න ඕනේ මොකද්ද? හවස 4ට. ඊට පස්සේ කියනවා නම්බරයක් වෙන් කරගන්න පුළුවන්ද? ඇයි දොස්තර මහත්තයා හම්බෙන්න නම්බරයක් අවශ්‍යයිනේ අංකයක් ගන්න ඕනේ. ඊට පස්සේ කියනවා පුළුවන්. නම කියන්නේ. ඕක බොහෝ වෙලාවට මේ සංවාදයට හමු වෙන්නේ ඔයාලගේ දෙමාපියන්. ඔයාලට මේ සංවාදය සඳහා ඔයාලට අවස්ථාවක් නැහැ. ඔයාලා සාමාන්‍යයෙන් වෛද්‍යවරයෙක් වෙන් කර ගැනීම සඳහා කතා කරන්නේ නැති නිසා. හැබැයි දෙමාපියන් එක්ක වුණත් මේ වෛද්‍ය මධ්‍යස්ථානයක සිද්ධ වෙන සංවාදයේ අනුපිළිවෙල සකස් කර ගැනීම පහේ පන්ති දරුවෙක්ට තිබිය යුතු අත්දැකීමක්. ඔබ කතා නොකරට මේක කතා කරන දෙමාපියන් කතා කරත් මේක ඔයාලට මේක පෙළගස්ස ගන්න පුළුවන්කම තියෙන්න ඕන. හරි. අපි යම් පස්වෙනි එකට. පස්වෙනි එකේ තියෙනවා මෙන්න මේව එකක්. පහත කවියේ පද හතර අනුපිළිවෙලට ගලපා නිවැරදි පිළිතුර ගන්න. ඒ කියන්නේ අනුපිළිවෙලට ගලපලා තියෙන්නේ මේක නිවැරදි පිළිවෙල සකස් කරන්න කියලා තියෙනවා. හරි. එතකොට නිවැරදි පිළිවෙලට වෙන්නේ මොකද්ද? පළවෙනි එකමනේ. හරි. පළවෙනි එකේ තියෙනවා D එක තමයි එක තියෙන. මහවැලි නිල් වලා ගඟයි කළු වලවේ කැලණි ගඟයි ගමින් ගමට ගලා ගොසින් ගොඩයි මඩයි පොහොර කරයි. මේක ඉතින් මේ පද්‍ය පන්තිය මොකක්ද කියලා ඔයාලගේ අමුතුවෙන් අහන්න ඕනේ නෑනේ. මේ වෙනකොට කටපාඩම් වෙලා තියෙන්නේ. හොඳයි. මේ වෙනකොට ස්ක්‍රීන් එකේ ඉරි ඇඳලා ගොඩක් කට්ටිය. මම නම කියන්න ඕනේ නෑනේ කට්ටිය මේ ඉරි ඇඳන කට්ටිය නේද? හරි. අපි ඊළඟට යනවා නම් ගැටළු අභ්‍යාසයට ගැටළු විසඳීම සඳහා තමයි යන්නේ. හරි. එහෙනම් මම බෝඩ් එක පිළිබඳවත් බලන්න. අපි එදා මේක කරා කොඩිවැලක පිළිවෙලින් නිල් රතු කහ නිල් රතු. නිල් රතු කහ නිල්. රතු කහ. නිල් රතු කහ නිල් රතු කහ. දැන් මේක අමුතු ආකාරයක් තියෙනවා. දැන් මෙතන පාට තියෙනවා නිල් රතු කහ නිල් රතු කහ. දැන් මේක මේ පෙළගස්සල තියෙන ආකාරය වෙනස් කළා මම අද දැම්මේ. එතකොට දැන් හැමදාමත් දකින්නේ මෙහෙම විදියටනේ. නිල් රතු කහ නිල්. ආපහු රතු ආවොත් රතු කහ ආදි වශයෙන් කොඩි එල්ලක් තිබුණේ නෑ. දැන් මේ එතකොට ආපහු අර ආපහු මුල ඉඳලා භාගයක් දීලා තියෙනවා. එතකොට දරුවන්ට මේ පොඩ්ඩක් අපහැදිලි වෙනවා, ගැටලුකාරී වෙනවා. නෑ මේකම තමයි දීලා තියෙන්නේ. මුලින් දීපු නිල් රතු කහ නිල් ආපහු දෙනවා රතු කහ නිල් රතු කහ නිල් රතු කහ. එතකොට මෙතන අපි හිතනවා ටක් ගාලා මේක හයක් තියෙනවා කියලා. ඇත්තට මේක හයක් තියෙනවද? හයක් නෑනේ. මේක තියෙන කීයද? 3යි. නිල් රතු කහ නිල් රතු කහ 3යි තියෙන. එහෙනම් 26 වෙනි කොඩියේ පාට හොයන්න. මේක බෙදන්න ඕන 26 බෙදන්න ඕන 3ෙන්. 26 බෙදුවම 3ෙන් 26ට 3 ඒවා 3 වර චක්‍ර දැනගෙනත් ඉන්න ඕන. එතකොට 26ට 3 වරක් බලන්නේ
3 වරක් 8 24යි දෙකක් ඉතුරු වෙනවා. එහෙනම් දෙවෙනි පාට මොකද්ද? උත්තරය රතු විය යුතුයි නේද? හරි. තොරණක විදුලි බුබුළු සවි කර තිබුණේ රතු කහ තොරණක විදුලි බුබුළු සවි කර තිබුණේ රතු කහ නිල් වශයෙන්ි. ඉස්සෙල්ලමක ආවේ හැබැයි අහන්නේ 165 වෙනි එක. එහෙනම් 165 බෙදන්නත් වෙන්නේ මේ සැරෙත් බෙදන්න වෙන්නේ රතු කහ නිල්. එහෙනම් තුනෙන්ම තමයි. මේක තුනෙන් බෙදුවම 16ට තුනේවා 5යි. එකක් ඉතිරි 15ට තුනේවා 5යි. එතකොට වෙන්නේ බිඳුවයි. එහෙනම් බිඳුව කියන්නේ අවසාන පාට. රතු කහ නිල්. අවසාන පාට මොකක්ද එතකොට? නිල්. එහෙනම් උත්තරේ වෙන්න ඕන නිල් පාට. මාලයක මුතු ඇට අමුණා තිබුණේ රතු කහ නිල් කොළ ලෙසිනි. එහෙනම් පාට හතරක් තියෙනවා. එහෙනම් 108 බෙදන්නේ කීයෙන්ද? 108 බෙදනවා 4ෙන්. 108 4ෙන් බෙදුවම 10ට 4 ඒවා 2යි. ඊට පස්සේ දෙකක් ඉතිරි වෙනවා 28ට 4 ඒවා කීයක් වෙනවද? 24ට 6යි 7ක් වෙනවා. එතකොට වෙන්නේ බිඳුවයි. ඒ කියන්නේ මොකද්ද? පාට මොකද්ද වෙන්න ඕන? අවසාන පාට. රතු කහ නිල් කොළ. එහෙනම් අවසාන පාට මොකක්ද? පාට මොකද්ද? කොළ. හරි. අපි යන් ඊළඟ එකට. අපි 9 වෙනි ගානට යන්න දැන් බලන්න. 9 වෙනි ගානේ තියෙනවා මෙන්න මෙහෙම එකක්. ක්‍රීඩා පිටියක් වටා කොඩි කණුව සිටුවා තිබුණේ නිල් රතු කහ යන අනුපිළිවෙලට. ඒ කියන්නේ නිල් රතු කහ තුනයි. එහෙනම් 130 බෙදනවා 3ෙන්. ඔව් හෙලෝ. හරි ඕකේ. එතකොට මේක තියෙනවා ක්‍රීඩා පිටියක් වටා කොඩි කණු සිටුවා තිබෙන නිල් රතු කහ යන අනුපිළිවෙලටය. එතකොට කියනවා එසේනම් 130 බෙදන්නේ කීයද? 1 2 3 3ෙන් බෙදනවා 130. 130 3ෙන් බෙදුවම 130 3ෙන් බෙදුවම මොකද වෙන්නේ? 13ට 3ඒවා 12ට 3ඒවා 4යි. එකක් ඉතිරි 10ට 3ඒවා 3යි. එකක් ඉතිරි. එකක් නම් පළවෙනි පාට විය යුතුයි. පළවෙනි පාට මොකද්ද? උත්තරය නිල්. බල්බ වැලක නිල් රතු කහ කොළ සුදු. නිල් රතු කහ කොළ සුදු. පාට කීයද? පාට 5යි. එහෙනම් 136 බෙදනවා 5ෙන්. 13ට 5 ඒවා 2යි. 3ක් ඉතිරි 36ට 5 ඒවා 7යි. එකක් ඉතිරි. එහෙනම් එකක් නම් පළවෙනි පාට විය යුත්තේ. එහෙනම් මොකද? නිල්. කියන්න මම පස්සේ කතා කරන්නම්. දැන් ඔන්න ආපහු කට්ටිය කම්මැලි කමටදෝ කොහෙදෝ උත්තර ලකුණු කරනවා. හොඳයි. දැන් හරිනේ. දැන් ලකුණු දාගන්න බලන්න. ලකුණු 10ක් තියෙනවා. එකකට එක ගානේ ලකුණු 10ක් තියෙනවා. 10න් කීයද කියලා ලකුණු දාගන්න. අපි ඊළඟට යමු. මම ලකුණු අහන්න යන්නේ නැහැ. අද දවසේදී අපිට
වැදගත්ම අභ්‍යාසයට යන්න කලින් හෝම්වර්ක් එකක් කරන්න තියෙනවා. ඒක නිසා තව අපි ඉක්මනට කරගෙන යන්න සිද්ධ වෙනවා. හොඳයි. හැම විටම මට දයාවෙන් හා කරුණාවෙන් සැලකුවේ පාසල් තලතුණා වියේ පසු ප්‍රධානාචාර්යතුමා කුඩා කල මගේ සිත් පහන් කළ වැඩිහිටියන් 3-4 දෙනාගෙන් එක්කෙනෙකි. එතුමා මට විශේෂ ආදරයක් දැක්වුවේ මා ඉගෙනීමෙන් සමත් කීකරු දරුවෙකු නිසාම නොවේ. මා කිසි කලක බොරු නොකියන්නේ යයි යන හැඟීම ඔහු තුල තිබූ බැවිනි. පාසලේ ප්‍රධානාචාර්යතුමා මට විශේෂ සැලකිල්ලක් දැක්වීමට හේතුව මොකක්ද? කියන්න බලන්න හේතුව මොකක්ද කියලා. ලියලා තියෙන උත්තරේ. මට උත්තර මැසේජ් කරන්න ඕනේ නෑ පුතේ. හේතුව තමයි මම අවසාන උත්තරේ විතරයි ඔයාලගෙන් බලාපොරොත්තු වෙන්නේ. එහෙම නැති වුණොත් මම ආපහු සමහර වෙලාවට මයික් ඔන් කරලා කට්ටියත් එක්ක කතා කරනවා. කිසි කලක බොරු නොකියන්නේ යයි යන හැඟීම. පාසලේ ප්‍රධානාචාර්යතුමා මට විශේෂ සැලකිල්ලක් දැක්වීමට හේතුව මොකක්ද? හැම විටම මට දයාවෙන් හා කරුණාවෙන් සැලකුවේ පාසලේ තනතුලා වියෙහි පසු ප්‍රධානාචාර්යතුමා කුඩා කල මගේ සිත් පහන් කළ වැඩිහිටියන් 3-4 දෙනාගෙන් එක්කෙනෙකි. එතුමා මට විශේෂ ආදරයක් දැක්වුවේ මා ඉගෙනීමෙන් සමත් කීකරු දරුවෙකු වූ නිසාම නොවේ. මා කිසි කලක බොරු නොකියන්නේක් යයි යන්නේ හැඟීම ඔහු තුළ තිබූ බැවිනි. කිසි කලක බොරු නොකියන්නේක් යයි යන හැඟීම නිසා. මගේ බොරු නොකියවීම. මා තුළ තිබූ බොරු නොකියීමේ ගුණාංගය නිසා. එහෙම කියන්නත් පුළුවන්. මොකද ඡේදයෙන්ම තොරා උත්තර ලියන්න කියලා නෑනේ මේකේ. ඒක නිසා අපිට උත්තරේ වෙනස් කරලා ලියීමේ හැකියාව තියෙනවා මෙතෙන්දී. කිසි කලක බොරු නොකියන්නේක් යයි යන හැඟීම. උත්තරේ මේකම වෙන්න බෑ. උත්තරේ මේක විතරක් නෙවෙයි මේට වඩා වෙනස් වෙන්න පුළුවන්. ඇයි ප්‍රධානාචාර්යතුමා මට සැලකුවේ? සලකන්න හේතුව තමයි මම බොරු නොකියවීම. මම බොරු නොකියන්නේක් යයි යන හැඟීම. මම මගේ බොරු නොකියීමේ ගුණාංගය නිසා. ඒක නිසා තමයි එතුමා මට සැලකුවේ. හරි. අපි ළඟට යමු. උත්තර ඒකට සමාන උත්තර තියෙන්න පුළුවන්. ඊළඟ අහනවා අලුත් රෙදි ගෙන්වා ඇඳුම් මසා ගත්තේ කවුරුන්ද? මට පොඩ්ඩක් වැරදුනා. ඡේදය සඳහා ප්‍රධානාචාර්යතුමා සතු ගුණාංග දෙකක් ලියන්න. මේ ඡේදය සඳහා ප්‍රධානාචාර්යතුමා සතු ගුණාංග දෙකක් තියෙනවා. හැම විට මට දයාවෙන් හා කරුණාවෙන් සැලකුවොත් පාසල් තනතුණා කියන්නේ වැඩිහිටි එහෙම නැත්නම් වැඩිමහල් කියන අදහසයි තියෙන්නේ එතන. මේ පසු ප්‍රධානාචාර්යතුමා කුඩා කල මගේ සිත් පහන් කළ වැඩිහිටියන් 3-4 දෙනාගෙන් එක්කෙනෙකි. එතුමා මට විශේෂ ආදරයක් දැක්වේ මා ඉගෙනීමෙන් සමත් කීකරු දරුවෙකු වුණා සමනයි. මා කිසි කලක බොරු නොකියන්නේ කැයි හැඟීම ඔහු තුළ තිබූ බැවිනි. ඡේදය සඳහා ප්‍රධානාචාර්යතුමා සතු ගුණාංග දෙකක් ලියන්න. අපි ඒක හිතලා ලියන්න ඕන. අපි ඒක ඡේදයේම නෑ දයාව හා කරුණාව. ඒක තියෙනවා මෙතන ඡේදයෙන් අරගෙන අපි හිතලා ලියන්න ඕන එතකොට. එතකොට එයාගේ දයාව තියෙනවා කරුණාව තියෙනවා. දයාවෙන් හා කරුණාව. දයාවෙන් හා කරුණාවෙන් මට සැලකුවා කියන්නේ එයාගේ ළඟ දයාවක් තියෙනවා. එයාගේ ළඟ කරුණාවක් තියෙනවා. විශේෂයෙන් වචනේ සඳහා මූර්ත අක්ෂරයක් සහ තාලු අක්ෂරයක් නම් කරන්න. මූර්ත අක්ෂරය මොකක්ද? මූර්ත අක්ෂරය ෂා. තාලු අක්ෂරයත් ෂා. හැබැයි මේක මූර්තද ෂා තාලුද ෂා කියලා කියන්න ඕනේ. ෂයනු දෙක තිබුණා නම් ඒ ප්‍රමාණවත්. මූර්ත ෂා සහ තාලුද ෂා. ඒ ෂා දෙක තිබුණා නම් ප්‍රමාණවත්. කීකරු යන වචනේ විරුද්ධ පදය
අකීකරු. පාසල් යන වචනේ ඒක වචන නාම පදය පාසල. සැලකූ යන පදය අය කාලය නම් කරන්න. සැලකූ සැලකූ සලකනවා කිව්වොත් ඒක වර්තමාන කාලයයි. සැලකූ කිව්වොත් ඒක අතීත කාලයයි. හැබැයි කාලය නම් කරන්න කියපු නිසා මේක අතීත කාලය කියලාම ලියන්න අවශ්‍ය නැහැ. අතීත කියන වචනේ තිබුණත් ඇති. අතීත හෝ අතීත කාලය. නිවැරදි වචනේ තොර ඉස්තර මත ලියන්න. හරි. මෙන්න මේ කොටුව ඇතුළේ තියෙන වචන හතරෙන් මූර්ධ අක්ෂරයක් දියච්ච වචනේ මොකද්ද? අසරණ. ඒ කියන්නේ නායන මූර්ධද නාය ඇදලා තියෙනවා. මහා ප්‍රාණ අක්ෂරයක් දියච්ච වචනේ මොකද්ද? මේ හතරෙන් තියෙන මහා ප්‍රාණ. සුනකයා. කයන්න මහා ප්‍රාණයි. සංඥක අක්ෂරයක් දියච්ච වචනේ මොකද්ද? ගඟ. ඒ කියන්නේ ගා මහා ප්‍රාණ ගා සංඥකයි. තාර්ජ අක්ෂරයක් දියච්ච වචනේ ඒක ඉබේට මිතුරු වෙච්ච එකනේ නේද? සංදර්ශනය. ඒ මොකද? ෂා තාලුජයි. ඒකට තියෙනවා හරි හතරක්. කුමාර අත දිගු කොට ඈතින් පෙන්න දූපත පෙන්නුවේය. මේ කියන්නේ මොකද්ද? සමානාර්ථ පදේ ඉදිරියට ඉස්තර මත ලියන්න. දූපත. දූපත සඳහා සමානාර්ථ පදයක් ලියන්න. දිවයින. දූපත සඳහා සමානාර්ථ පදයක් වෙනවා දිවයින. අඹ යාළුවෝ නැමැති පොත කියන එකට. පොත කියන එකට තමයි සමානාර්ථ පදය. පොත ග්‍රන්ථය. පුස්තකය කිව්වත් වැරදි නෑ. හොඳයි. නළුවා ස්ත්‍රීලිංග පදය නිලිය, ගුරුතුමා ස්ත්‍රීලිංග පදය ගුරුතුමිය. ඔන්න දැන් ලකුණු 14ක් තියෙනවා. එකකට එක ගානේ ලකුණු 14යි. දාගන්න බලන්න ලකුණු දාගන්නක් තියෙන්නේ නැත්තේ ලකුණු 14ක් තියෙනවා. රූපවාහිනියෙන් මා දුටු අවුරුදු උත්සවය. එදා අපි කතා කරා අවුරුදු උත්සවය පිළිබඳව. අද අපි කතා කරනවා රූපවාහිනියෙන් දුටු අවුරුදු උත්සවය. රූපවාහිනියෙන් මා දුටු අවුරුදු උත්සවය වූයේ කලාගමේ අවුරුදු උත්සවයයි. හරි. එහිදී තිබූ තරඟ වලින් මා වඩාත් සිත්ගත් තරගය වූයේ තේ යාරය දැමීමයි. හැබැයි දැන් මෙහෙම එකක් තියෙනවා. තේ යාරය දැමීමයි කියන එකම වෙන්න ඕනේ නැහැ ඔයාලගේ. ඔයාලගේ සිත්ගත් දේ ඔයාලා රූපවාහිනියෙන් අවුරුදු උත්සවයක් දැක්කනම් ඒක දියන්න පුළුවන්. හැබැයි මෙතෙන්දී රූපවාහිනියෙන් අවුරුදු උත්සවයක් නොදකපු ළමයි ඉන්න පුළුවන්. එතකොට ඒ අය මොකද කරන්නේ? ඒ අය රූපවාහිනියෙන් අවුරුදු උත්සවයක් දැක්කාසේ හිතෙන්ම වාගෙන ලිව්වාට කිසිම ප්‍රශ්නයක් නැහැ. Taman දැක්කාසේ හිතෙන්ම වාගෙන ලියන්න. හරි. තවද ගෝනි රේස්, තොප්පි මාරු කිරීම, පොල් ගෑම, බැලුන් නැල්ලීම වැනි ක්‍රීඩාද අපට මහත් සතුටක් ගෙන දුන්නේය. එතකොට සතුටක් ගෙන දීම ඉබේ සිද්ධ වෙන කාරණයක් නේ. ඒක නිසා එක වචනෙන් අප වුණාට අපට කණ්ඩායමකට වුණාට ඒක අවසන් කරන්න පුළුවන් ඒක වචනේ. ගෙන දුන්නේ. හොඳයි. දැන් මේකදී මේ රචනයේම සිදුවිය යුතුයි කියලා නෑ. හැබැයි මා දුටු කියපු නිසා අනිවාර්යයෙන්ම මේක අතීත කාලයේ තිබිය යුතුයි. හොඳයි. අපි විවේක කාලයේදී එහෙම නැත්නම් ලකුණු 14ක් දැන් දාගෙන තියෙනවා. මේක ලකුණු 6 වෙනත් දෙමාපියෙක්ට වැඩිහිටියෙක්ට කියලා බලවගෙන ඔයාලා ලකුණු දාගන්න. හරි. අපි යමු ඊළඟට. ගණිතයට තමයි අපිට යන්න තියෙන්නේ. ගණිතේ පහශ්‍රේණියේ පන්ති පුස්තකාලය සඳහා ගෙන ලද පොත් පිළිබඳ තොරතුරු පහක් දැක්වේ. එතකොට පහශ්‍රේණියේ පන්ති පුස්තකාලය සඳහා ගෙන ලද පොත් පිළිබඳ තොරතුරු පහක් දැක්වේ. හිංසරය පොත් 5ක් ගෙනල්ලා, මඩොල් දුව පොත් 2ක් ගෙනල්ලා, මගුල් කෑම පොත් 4ක් ගෙනල්ලා, අපේගම් පොත් 3ක් ගෙනල්ලා, හත්පන පොත් 6ක් ගෙනල්ලා. හරි. දැන් මෙන්න මේ පොත් ආශ්‍රය කරගෙන අපිට තියෙන ප්‍රස්තාරයක් අදින්න. එදා අපි ප්‍රස්තාර ගැන ඉගෙන ගත්තා. තීරු ප්‍රස්තාර ගැන. වගුවේ දැක්වෙන තොරතුරු තීරු ප්‍රස්තාරයේ දක්වන්න. එතකොට හිංසරය කියන එකට ලකුණු තිබිය යුතුයි. මේ තීරිය තියෙන 5ක් දක්වා. ඒකට හරි දෙකක් දාන්න යන්න එපා.
ඒකට හරියක් දාන්න යන්න එපා. ලකුණු දෙකක් දාගන්න යන්න එපා. ඒකට මම මේක අවසානයේදී ලකුණු දෙන ක්‍රමය කියන්නම්. මඩොල් දුවට පොත් දෙකක් දෙකට දක්වා තියෙන්න ඕන. මගුල් කෑමට ලකුණු 4ක්. මේ මගුල් කෑමට පොත් 4ක්. තීරුව 4 දක්වා ලකුණු විය යුතුයි. අපේ ගම 3 දක්වා ලකුණු විය යුතුයි. 7.6 දක්වා ලකුණු විය යුතුයි. මේ ඔක්කොම තියෙනවා නම් විතරක් එක හරියක් දාගන්න. ඔක්කොම තියෙනවා නම් ලකුණු දෙකයි. ඒ කියන්නේ එක හරියක් තියෙනවා. හරි ගොඩක් දෙන්නේ නැහැ. අද ලකුණු ගොඩක් දෙන්නේ නැහැ. එදා අපි ගොඩක් දුන්නා. හරි. වැඩියෙන්ම පුස්තකාලයට ගෙනවිත් ඇති පොත කුමක්ද? මොකද්ද? 7.5. මඩොල් දුව පොත් ගණනට වඩා මගුල් කෑම පොත් කීයකින් අඩුද? මඩොල් දුව පොත් ගණන තියෙනවා 2ක්. මඩොල් දුව පොත් ගණනට වඩා මගුල් කෑම 4ක් තියෙනවා. අන්න ඒක පොඩ්ඩක් ප්‍රශ්නේ වැරදිලා තියෙනවා. මඩොල් දුව පොත් ගණනට වඩා මගුල් කෑම පොත් කීයකින් අඩුද නෙමෙයි. මඩොල් දුව පොත් ගණන මගුල් කෑම පොත් ගණනට වඩා කීයකින් අඩුද කියලා තිබෙනවා. මේ පේපර් එකේ තියෙනෙත් එහෙමද? පොතේ තියෙනෙත් එහෙමද? මඩොල් දුව පොත් ගණනට වඩා මගුල් කෑම පොත් කීයකින් අඩුද කියලා තියෙනවා. ඊට වඩා මේක වෙන්න ඕන වෙනසනේ. මඩොල් දුව පොත් ගණනට වඩා මගුල් කෑම පොත් ගණන කීයකින් වැඩිද කියලා යහන්න ඕන. මගුල් කෑම පොත් ගණන කීයකින් වැඩිද? එහෙනම් 4න් 2ක් අඩු කරන්න ඕන. එතකොට 2යි. එහෙම නැත්නම් වෙනස 2යි. මඩොල් දුව පොත් ගණනට වඩා මගුල් කෑම පොත් කීයකින් අඩුද කියලා අහලා තියෙනවා. උත්තරේ පොඩ්ඩක් වෙනස්. මේක එන්න ඕන උත්තරය 2යි. මඩොල් දුව පොත් තියෙන්නේ මඩොල් දුව පොත් තියෙනවා 2ක්. මගුල් කෑම තියෙනවා 4ක්. 4න් 2ක් අඩු කරාට පස්සේ උත්තරය 2යි. හරි. 2 වෙන්න ඕන 4 නෙමෙයි. හිංසරේ පොත් ගණනට වඩා මගුල් කෑම පොත් කීයකින් අඩුද? හිංසරය 5ක් තියෙනවා. හිංසරේ 5ක් තියෙනවා. මගුල් කෑම 4ක් තියෙනවා. හිංසරේ 5ක් තියෙනවා. මගුල් කෑම 4ක් තියෙනවා. එතකොට 5න් 4ක් ගියාම කීයද? උත්තරය 1යි. මාව පේන්නේ නැහැ කියලා තියෙනවා. පුතේ ඒක ඔයාලගේ පැත්තේ තියෙන සිග්නල් ගැටලුවක්. ඔයා ඇහුම්කන් දෙන්න කරන්න දෙයක් නැහැ මේ වෙලාවේ. වෙන ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. අද දවසේ අපි පැය ප්‍රමාද වෙලා පටන් ගන්න හේතුවෙත් ඒකනේ. අපි පැය ප්‍රමාද වෙලා පටන් ගත්තේ මේ සිග්නල් ප්‍රශ්නය නිසා. පන්ති පුස්තකාලයට ගෙනන ලද මුළු පොත් ගණන කීයද? 5යි 2යි 7යි 7යි 4යි 11යි 11යි 3යි 14යි 14යි 6යි 20යි. උත්තරය 20යි. ඒක ටික ටික හරි එක ගන්න තියෙනවා. ප්‍රස්තාරයට මුළු ප්‍රස්තාරයටම එක හරියක් පමණයි. අද පොඩි ප්‍රශ්නයක් තියෙනවා. නමුත් මොකද කරන්නේ? කරන්න දෙයක් නැහනේ. ඊළඟ ප්‍රස්තාරයට අපි යමු. තොරතුරු තීර්ණ ප්‍රස්තාරය නිරූපණය කරන්න. මේක තියෙනවා පන්තියක උදෑසන ආහාරය සඳහා ළමයි කැමති ආහාර වර්ගයේ පාත වගුවේ දැක්වේ. හරි. දැන් ඒ අනුව මෙන්න මේ විදිහට ප්‍රස්තාරය දක්විය යුතුයි. තොරතුරු තීර්ණ ප්‍රස්තාරය නිරූපණය කරන්න. එතකොට ආප්ප 5ක්, රොටි 8ක්, පිට්ටු 5ක්, ඉන්දියාප්ප 10ක්, බත් 7ක් ආදි වශයෙන් තියෙනවා නම් එක හරියක් දාගන්න පුළුවන්. මුළු ප්‍රස්තාරයටම තියෙන එක හරියක් පමණයි. මුළු ප්‍රස්තාරයටම තියෙන එක හරියක් පමණයි. හරි කීපයක් නැහැ.
සිසුන් සමාන ප්‍රමාණයක් කැමති ආහාර වර්ග දෙක මොකක්ද? පැහැදිලිව තියෙනවා ආප සහ පිට්ටු. ආප සහ පිට්ටු. ආප පිට්ටු. පිට්ටු ආප කිව්වත් කමක් නැහැ. වැඩි දෙනෙක් කැමති ආහාර වර්ගය කුමක්ද? වැඩි දෙනෙක්ම කැමති මොනවටද මෙතන? රොටි වලට. රොටි වලට ඉන්දියාප්ප වලට. නෑ. ඉන්දියාප්ප වලට. ඉන්දියාප්ප වලට 10ක් කැමති. බත් වලට වඩා ඉන්දියාප්ප වලට කී දෙනෙක් කැමතිද? බත් වලට කැමති 7ක්, ඉන්දියාප්ප වලට කැමති 10ක්. 10න් 7ක් අඩු කරාම උත්තරය 3යි. රොටි හා බත් වලට කැමති මුළු පිරිස කොච්චරද? රොටි වලට කැමති 8ක්, බත් වලට කැමති 7ක්, 8යි 7යි එකතු කරාම උත්තරය 15යි. මේ හැම එකටම හරියක් තියෙනවා. ඉන්දියාප්ප වලට කැමති අයට වඩා රොටි වලට කැමති අය කී දෙනෙක් අඩුද කියලා තියෙනවා. ඉන්දියාප්ප 10යි, රොටි 8යි. 10න් 8ක් අඩු කරාම උත්තරය 2යි. ඉන්දියාප්ප හා රොටි වලට කැමති මුළු පිරිස කොච්චරද? ඉන්දියාප්ප 10යි, රොටි 8යි. උත්තරය 18යි. ඉන්දියාප්ප වලට කැමති අයට වඩා රොටි වලට කැමති අය කී දෙනෙක් අඩුද කියලා අහනවා. උත්තරය නැහැ. ඉන්දියාප්ප රොටි වලට කැමති මුළු පිරිස කොච්චරද? 14 නෙවෙයි 13. 13 වෙනි එක ඉන්දියාප්ප හැර ඉතිරි ආහාර වර්ග හතරේ එකතුව කොච්චරද? 25යි. කරදර කරනවා මට. බත් වලට වඩා රොටි වලට කැමති කී දෙනෙක් ඉන්නවද? බත් වලට කී දෙනාද? 7 දෙනයි. රොටි වලට 8 දෙනයි. උත්තරේ වෙන්නේ 8න් 7ක් ගියාම 1යි. පන්තියේ සිටින මුළු ළමයි ගන්න කීයද? මේ ඔක්කොම එකතු කරන්න. 5යි 8යි 13යි. 13යි 5යි 18යි. 18යි 10යි 28යි. 28යි 7යි 35යි. උත්තරේ 35යි. හරි. ඔන්න ලකුණු 30ක් තියෙනවා. දෙවරක් 15 30යි. අත ප්‍රස්ථාර වලට එක තීරුවකට එක ගාන දුන්නේ නෑ මං අද. ප්‍රස්ථාර වලට එක තීරුවකට එක ගාන දුන්නේ නෑ. ප්‍රස්ථාර වලට දුන්නේ මුළු ප්‍රස්ථාරටම එක හරියයි. ඒ කියන්නේ ලකුණු 2යි. කවිතකී මොකද නැටුම් නටන්නේ? මම බලනවා ඉඳලා ඉట్లా. ඉන්ද්‍රේට්ල මට කට්ටිය බලන්න ඕනනේ. ඒක නිසා මම බලනවා ලකුණු හදා ගන්න අතරතුරාවේ කට්ටියක මූණු ටික බලනවා මම. කට්ටියගේ ක්‍රියාකලාපේ. මං ආවට පස්සේ බලන්නත් බැරිනානේ. පුතේ මට මැසේජ් කරන්න එපා. මට මැසේජ් කරන්න ඕන නෑ. අද ගොඩක් කට්ටියට ගොඩක් ප්‍රශ්න තියෙනවා. මට ඒක නොතේරෙනව නෙමෙයි. නමුත් අපිට කරන්න දෙයක් නැහැ. මං ඉදිරියට ඔයාලා බලන්නෙත් ඒක තමයි මේ. අපි යම් පරිසරයට. අපි යම්ද? හරි එහෙනම් යම් ලකුණු 30න් 30ම ගත් අර ගොඩක් අය අරගෙන නැtei කියලා මම හිතනවා. රන් දෑක් ඇතිගෙන නිති සැරසෙනවා රත්රන් පටි ඉන වට දිලිසෙනවා. මේක රන් නෙවෙයි රත්රන් වෙන්න ඕන. රන් දිලිසෙනවා. මෙම කවිය ආයත්තන්නේ මොකටද? මෙම කවිය ආයත්තන්නේ ගොයම් කවි වලට. විද්‍යුත් චුම්බකය සෑදීමට අවශ්‍ය නොවන ද්‍රව්‍ය කොයිල් කම්බිය, යකඩැණය, චුම්බකය. කොයිල් කම්බිය අයත් නොවන දෙය. හැබැයි ඔයාලගේ පේපර් එකේ තියෙනවා නැත්තේ වෙන දෙයක් නේද? මට එක පුතෙක් හරි දුවෙක් හරි කතා කරලා මගෙන් අහුවා මේක.
විද්‍යුත් චුම්බකය සෑදීමට අවශ්‍ය නොවන ද්‍රව්‍ය කොයිල් කම්බිය යකඩනේ චුම්බකය. විද්‍යුත් චුම්බකය සාධාරණ චුම්බකයක් ඕනේ නැහැ. චුම්බකයක් අවශ්‍ය නැහැ. කොයිල් කම්බියක් අවශ්‍යයි යකඩනයක් අවශ්‍යයි. චුම්බකයක් අවශ්‍ය නැහැ. චුම්බක දෙක ලං කළ විට ආකර්ෂණය වෙන අවස්ථාව, ඇද ගන්න අවස්ථාව. එකකට එකක් ඇද ගන්න අවස්ථාව සමාන කට්ටිය එකතු වුණොත් ඇද ගන්නේ නැහෙනි. ඒක නිසා හැමතිස්සෙම එකතු වෙනව විරුද්ධයි. එහෙනම් SS විකර්ෂණය වෙනවා, NN විකර්ෂණය වෙනවා, SN ආකර්ෂණය වෙනවා. තුන්වෙනි අවස්ථාව. අපි ගිය සතියේ පාඩම කරා. හොඳයි. හත්වෙනි එකේ තියෙනවා පහත රූප සටහනේ කොටස් නම් කරන්න. අංක 1 මොකක්ද? අංක 4 මොකක්ද? එකකට එකක් ගන්න තියෙනවා 4 යකඩනේ. ඒකට හරියක් තියෙනවා 5 මොකක්ද? ඇල්පෙනෙත්. ටින්ටසනය කියන්නත් පුළුවන්. ටින්ටසනය, ඇල්පෙනෙත්, කම්බිකූර වගේ දෙයක් කියන්න පුළුවන්. ලෝහ කැබැල්ල එහෙමත් කියන්න පුළුවන්. ඊට පස්සේ අංක 6 කියන්නේ මොකක්ද? කොයිල් කම්බිය එහෙම නැත්නම් තඹ කම්බිය. කොයිල් කම්බිය නැත්නම් තඹ කම්බිය. අංක 7 කියන්නේ මොකක්ද? වියලි කෝෂය. වියලි කෝෂය. හරි. මෙම උපකරණය හඳුන්වන නම් මොකක්ද? අන්න ඉන්නවා මගේ බැනුම් ආන කට්ටිය. පන්තියේ හිටිය නම් ගුටි කන කට්ටිය දැන් හිටියොත් බැනුම් ආන අය. සමහර විට ඔයාලට මොකක් හරි අර්බුදයක් නිසා වෙන්නේ නැති. ඒත් ඉතින් මම මොකද කරන්නේ? මෙම උපකරණය හඳුන්වන නම කියන්නේ විද්‍යුත් චුම්බකය. මේකට කියනවා අපි විද්‍යුත් චුම්බකය. මේක හතරේ පන්තියේදී අපි කරපු ක්‍රියාකාරකමක්. බල්බය දැල්වෙන අවස්ථාවක් වුණේ මොකද්ද? මම එදා කිව්වා අනිවාර්යයෙන්ම බල්බයක් දැල්වීම සඳහා බල්බයේ එක වයර් එකක් ලෝහ මේ කියන්නේ EM අග්‍රයට සම්බන්ධ විය යුතුයි. එක අග්‍රයක් එක වයර් එකක් ලෝහ අග්‍රය මේ ලෝහ කපුවට සම්බන්ධ විය යුතුයි. දෙකම එකතරට ආවට හරියන්නේ නැහැ. පළවෙනි එකේ ඇවිල්ලා තියෙන වයර් දෙකම ඇවිල්ලා තියෙන EM අග්‍රයට. දෙවෙනි එකේ වයර් දෙකම ඇවිල්ලා තියෙන ලෝහ කපුවට. එහෙනම් තුන්වෙනි එකේ තමයි හරි අවස්ථාව බල්බය දැල් වෙන අවස්ථාව වෙන්නේ. පහත උපකරණ හඳුනාගෙන එහි නම ලියන්න. පළවෙනි එක අණු මිටිය, දෙවෙනි එක ටෙස්ටරය, තුන්වෙනි එක නියන. ස්ක්‍රූප් නියන කියන්නත් පුළුවන්, මල් ස්ක්‍රූප් නියන කියන්නත් පුළුවන්. අණු මිටිය, ටෙස්ටරය නැත්නම් විදුලි පරීක්ෂකය කියන්නත් පුළුවන්. ස්ක්‍රූප් නියන. හරි. අපි යන් 11 13 වෙනි එකට 13 වෙනි එකේ අහනවා මෙහෙම එකක් දැතිරෝධ සහිත උපකරණය. මොකද්ද දැතිරෝධ සහිත උපකරණය? ඔර්ලෝසුව. එදා මං කිව්වා දැතිරෝධ සහිත උපකරණය බයිසිකලය ගැන. දැන් ඔර්ලෝසුවක් පන්නලා බලන්නකෝ. ඔය ඩිජිටල් ඔර්ලෝසුවක් ගැන නෙවෙයි කියන්නේ හැබැයි. පැරණි ඔර්ලෝසුවක්. මේ ඔර්ලෝසුවක් පන්නලා බැලුවට පස්සේ මේ ඔර්ලෝසුව ඇතුලේ තියෙන දැතිරෝධ ගොඩක්. අතීතයේ වැඩ පහසු කිරීමට සතුන් යොදාගත් අවස්ථාව මොකක්ද? සෙක්කුව බැඳීමට ගවයා භාවිතා කිරීම. අතීතයේදී වැඩ පහසු කිරීමට සතුන් යොදාගත් අවස්ථාවක් තමයි සෙක්කුව බැඳීමට ගවයා භාවිතා කිරීම. කරත්තගෙන යාමට අලියා භාවිතා කිරීම, රේස් බැඳීමට ඔටුවා භාවිතා කිරීම. මෙන්න මේ දෙවෙනි එකට හරි දාලා තියෙනවද කවුරු හරි? දෙවෙනි එකට ඉරි ගහලා තියෙනවද? දෙවෙනි එකට ඉරි ගහලා තියෙනවා නම් ඒකත් හරි. දැන් මාටින් වික්‍රමසිංහ කෞතුකාගාරයට ගියාට පස්සේ මේක තියෙනවා අලි කරත්තය කියන එක. මේ අලි කරත්තය කියන එක ප්‍රදර්ශනය කරලා තියෙන මේ අතීතයේදී අලියාලවා අදවන ලද කරත්තයක්. අතීතයේදී අලි බැඳපු කරත්තක් තිබිලා තියෙනවා. මෙන්න මේක පොඩි ගැටලුවක් තියෙනවා මේක අතීතයේ වැඩ පහසු කිරීමට සතුන් යොදාගත් අවස්ථාවක් නොවේ කියලා තමයි මම දැම්මේ. නමුත් ඒක අවස්ථාවක් කියපු නිසා පළවෙනි එකත් හරි දෙවෙනි එකත් හරි. හේතුව තමයි දැන් මාටින් වික්‍රමසිංහ කෞතුකාගාරය පිළිබඳව කොග්ගල චාරිකාව කියලා පහේ පන්තියේ පොතට එකතු කරලා තියෙනවනේ දැන් එකක්. පාඩමක් එකතු කරලා තියෙනවනේ. දැන් මාටින් වික්‍රමසිංහ කෞතුකාගාරය බලන්න ගියාට පස්සේ මේක තියෙනවා එකක් මේ අලි කරත්තය කියලා එකක්. අලි කරත්තය කියන එක
අලිකරත්තය කියන එක එදා අතීතයේදී තිබිලා තියෙනවා. මොකක් හරි ගැටලුවක් ඇති. ඒ ගැටලුව නිසා පාඩම නවත්තන්න බෑ පුතේ. ඒක නිසා පාඩම කරන්න වෙනවා. ඔය ඇහෙන්නේ නැති අයට රෙකෝඩින් එකක් දෙනවා අපි හොඳද? ඒක නිසා අපි මේ පාඩම පිළිබඳව පසුව අහන්නත් අපි අවස්ථාවක් සපයලා දෙනවා. මට පේනවා පැටියෝ, මට තේරෙනවා, මට දුකයි. ඔයාලා එහෙම කියනකොට කොටසක් අතහැරලා යන්න මට දුකයි. ඒත් මොකද කරන්නේ? ඔයාලා බලාගෙන ඉන්න, පේනවනම් බලාගෙන ඉන්න. අපි මේ මුළු පාඩමම අපි ඔයාලට අවස්ථාවක් ලබා දෙනවා. අපි අද පැයක් පරක්කු කරෙත් ඒකනේ. ඔයාලා ඔක්කොමලා සම්බන්ධ කරගන්න තමයි ඔක්කොමලා අපි පරක්කු කරෙත්. අද ගොඩක් ගැටලුවක් තියෙනවා, මේ සිග්නල් ප්‍රශ්නයක් තියෙනවා. ඒක නිසා අපි රෙකෝඩින් එකක් දෙනවා. දැන් සම්බන්ධ වෙන්න බැරි වුණොත් ඔයාලට ඒකට පසුව හරි සම්බන්ධ කරගන්නවා. සකපෝරුව භාවිතා කරන කර්මාන්තය මොකද්ද? කුඹල් කර්මාන්තය. ටෙස්ටරේ නම් උපකරණයෙන් කරන ලබන කාර්ය මොකද්ද? විදුලිය තිබෙද පරීක්ෂා කිරීම. දේව කර්මාන්තයට උපකරණය මොකද්ද? කරක්කිරිය. නොගමරු ඒ කියන්නේ කලපුතියේ එහෙම නැත්නම් නොගමරු ඒ කියන්නේ ගොඩක් ගැඹුරු නැතිදී මාළු බෑම සඳහා අතීතයේදී පාවිච්චි කරන ලද එක්තරා උපකරණයක් තමයි කරක්කිරිය කියන්නේ. කරක්කිරිය කියලා එක අඳලා පෙන්නනවා නම් මෙන්න මේ ආකාරයයි. මෙන්න මේ වගේ පොඩි රවුමක් තුල වේවැල් සහ වේවැල් හෝ කෝටු භාවිතා කරලා මෙන්න මේ වගේ උපකරණයක් තුල මාළුවා වට කරලා මෙන්න මේක දාලා මාළුවා අල්ල ගන්නවා මේක ඇතුළට ආවට පස්සේ. ඔකට කියනවා අපි කරක්ගිරිය කියලා. මගේ පැටියෝ මොකද කරන්නේ? කට් වෙනවා. ඉතින් මම මොකද කරන්නේ? පුළුවන් විදියට සම්බන්ධ වෙන්න. ඊට පස්සේ මම ආයෙ රෙකෝඩින් එකක් දෙනවා ඔයාලට. එහෙම නැත්නම් අපිට මේ පැය දෙකකින් අවසන් කරගන්න බැරි වෙනවනේ. චුම්බකයක ඇල්පෙනිති වැඩිම ආකර්ෂණය වන්නේ චුම්බකයක තියෙන දෙකලවරට. අපි ඒක දා කියලා දුන්නනේ. හරි. අපි ඊළඟට යමු. 19 වෙනි එකේ තියෙනවා මෙන්න මේ වගේ ප්‍රශ්නයක්. මේ බල්බය හඳුන්වන නම් මොකද්ද? මේක කියනවා අපි කියනවා මේක LED බල්බයක් කියලා. LED බල්බයක් හඳුන්වීම සඳහා අපි භාවිතා කරන සංකේතය තමයි මෙන්න මේ වගේ සංකේතයක්. ඒ කියන්නේ LED බල්බය මේ භාවිතා කිරීම සඳහා පාවිච්චි කරන මෙන්න මේ වගේ සංකේතයක්. මෙහෙම කළා මේ වගේ එකක් ගන්න. එක ඉරක් දිග වැඩි, එක ඉරක් දිග අඩුයි. LED බල්බය. හරි. පාපතියේ දැතිරෝධ යුගලය සම්බන්ධ කර ඇත්තේ ඔයාලා කාටත් රෙකෝඩින් එකක් දෙනවා ආපහු මේක අහන්න. පාපතියේ දැතිරෝධ යුගලය සම්බන්ධ කරලා තියෙන්නේ කාටද? පසුපස රෝධයට. පාපතියේ දැතිරෝධ යුගලය සම්බන්ධ කරලා තියෙන දැතිරෝධ යුගලය ඇත්තටම දෙකම නෙවෙයි. දැතිරෝධ යුගලය සම්බන්ධ කරලා තියෙන්නේ මේ කියන්නේ අර කොටුවට ඒ කියන්නේ සම්බන්ධ මේ පාපතියේ තියෙන ප්‍රධාන කොටුවට මේ ත්‍රිකෝණාකාර කොටුවට සම්බන්ධ කරලා
ඊට පස්සේ ඒකේ ශක්තිය ගලාගෙන ගිහිල්ලා මේ රෝදය කරකැවීම සඳහා භාවිතා කරලා තියෙන දැසි රෝදයක් සවි කරලා තියෙනවා පස්පස රෝදයට. කම්බියක් කපා ගැනීමට භාවිතා කරන්නේ කටරණුව. කටරණුව දෙක. පාත බල්බේ කොටස් නම් කරන්න 22 කියන්නේ මොකද්ද? 22 කියන්නේ මම එදා කියලා දුන්නා සූත්‍රිකාව. මේ 22 කියන්නේ වීදුරු ආවරණය. 23 කියන්නේ සූත්‍රිකාව. 24 කියන්නේ ලෝහ කොපුව. 25 කියන්නේ යම් අග්‍රය. ඔය හතරටම හරි හතරක් දාගන්න පුළුවන්. ඊළඟට 26 වෙනි එක 26 වෙනි ප්‍රශ්නෙට යන්න. කාන්දමකට ආකර්ෂණ වෙන ද්‍රව්‍ය මොකද්ද මේ? කාන්දමකට ආකර්ෂණ වෙන ද්‍රව්‍ය තමයි බ්ලේඩ් තලය. රබර් බෝලේවත් පැන්සලවත් ආකර්ෂණය වෙන්නේ නැහැ බ්ලේඩ් තලය. කාන්දමකට විකර්ෂණ වෙන ද්‍රව්‍ය මොකද්ද? ඒ කියන්නේ ඈත් වෙන රබර් බෝලයක් කාන්දමකට ලං කරා කියලා විකර්ෂණය වෙන්නේ ඈත් කරන්නේ නැහැ. කතුර කාසිය මොකද්ද මේ අතරින් වෙන්නේ? විකර්ෂණ කාන්දමකට විකර්ෂණ වෙන ද්‍රව්‍ය කතුර කාසිය. එක් පොඩි වැරද්දක් වෙලා තියෙනවා. විකර්ෂණය කියන්න බෑ. විකර්ෂණය කියන්න බෑ. විකර්ෂණය වෙන කිසිවක් සිදු නොවන්නේ. කාන්දමකට ලං කරාට පස්සේ කිසිවක් සිදු නොවන්නේ රබර් බෝලේ. ආකර්ෂණය වෙනවා කතුර සහ කාසිය. මේක හරි. ඊළඟ පහත් සඳහන් උපකරණ යොදා ඇති ස්ථාන වලට අදාළ අක්ෂරය යොදන්න. එතකොට 30 වෙනි එක කියන්නේ මොකද්ද මේ? 30 වෙනි එක කියන්නේ අපි 30 වෙනි එක කියන්නේ මොකද්ද? ඒ කියන්නේ අතින් තෙරපුම් යොදන ස්ථානය. ආයාසය යොදන තැන. එතකොට B කියන්නේ මොකද්ද? B කියන්නේ කරකැවෙන ලක්ෂ්‍ය. කරකැවෙන ලක්ෂ්‍ය. එහෙම නැත්නම් මේ ශක්තිය දරාගෙන ඉන්න තැන. මේකට කියනවා දරය කියලා කියනවා. C කියන්නේ මොකද්ද? උපකරණය මගින් වස්තුව මත බලය යොදන ස්ථානය. ඒ කියන්නේ වස්තුව මත අපි කාර්ය කරන තැන. භාරය කියලා කියනවා. කාර්ය කරන තැන. හරි. හරි ලකුණු 30යි. ලකුණු 30න් 30 දාගන්න බලන්න දැන්. ලකුණු 30න් ලකුණු කීයක් තියෙනවද කියලා දාන්න බලන්න දැන්. මම බලනවා කට්ටියක ලකුණු දාගත්ත ලකුණු ප්‍රමාණය බලන්න එනවා දැන්. ලකුණු 30න් 30ම ගත්ත කට්ටිය අත උස්සන්න. මැසේජ් කරන්න කිව්වේ නෑ මං කිව්වා අත උස්සන්න කියලා. තියම ගත්ත කට්ටිය ඉන්නව නම් අත උස්සන්න. තියම 29 කෝ තියම 29 को शासिक मिहिसर को शासिक मिहिसर ලකුණු කීයද? शासिक मिहिसर මට පේන්නේ නැහනේ.
හරි. අපි දැන් පරිසරයෙන් අපි ඊළඟට යනවා ඉංග්‍රීසි සහ දෙමළ වලට. ඊට පස්සේ යනවා අපි හෝම්වර්ක් එකට. ඊට පස්සේ යනවා අද අභ්‍යාසයට. අපි මුළු ලකුණු අපි මැසේජ් කරලාගෙන ගෙන්නනවා. එතෙක් අපි මේ ලකුණු මැසේජ් කරලා එවන්න ඕනේ නෑ මට. හරි. ඉංග්‍රීසි සහ දෙමළ වලට යන්න. හොඳයි. මේකේ ඊළඟට මේ ඉංග්‍රීසි සහ දෙමළ වල දෙවෙනි අභ්‍යාසයේදී මේකෙන් කියන මේ වාක්‍ය ගැලපුවට පස්සේ මොකද්ද තියෙන වාක්‍ය මොකද්ද? මොකද්ද මේ වාක්‍ය කියන්න බලන්න. පළවෙනි වාක්‍ය කියන්නේ මොකද්ද? My cat is black. My cat is black. මගේ පූසා කළුයි. ඊළඟ මොකද්ද? Where do you live? ඔයා කොහෙද ඉන්නේ? ඔයාගේ කම කොහෙද? ඔයා ඉන්නේ කොහෙද? මං හැබැයි මෙන්න මේ කරදර කරන එක්කනාව තා පොඩ්ඩකින් ඉවත් කරනවා මෙතනින්. ඔයාට ඇහෙන්නේ නැත්නම් ඔයා නිශ්ශබ්දව ඉන්න. පස්සේ ඔයාට දෙනවා රෙකෝඩින් එකක් දෙනවා. ඊට පස්සේ තුන්වෙනි එකේ තියෙන වචනේ හිස්තැනට අදාළ වචනේ මොකද්ද මෙතන? E. ඊළඟට මවුත් කියනකොට මොකද්ද? U. M O U T H. මම කැමති අඹ වලට. I like mango. I like mango. අපි මේකට වෙනම ලකුණු දාන්න ඕනේ නැහැ. අපි අනිත් එකටත් එක්ක රවුමට දුවන්න. වට්ටමහා උඩුංගල්. වේගෙන් දුවන්න කිව්වොත් වේහමහාග ඕඩුංගල්. රවුමට දුවන්න කිව්වොත් වට්ටමහා ඕඩුංගල්. අත් සෝදන්න කයි කලුංගල්. කයි කලුංගල්. තුන්වෙනි එකේ ඉන්නවා මේ සතා මොකද? කිලි. හතරවෙනි එකේ ඉන්නවා ලේනෙක්. ඌට කියනවා අනිල් කියලා. ඊළඟට ඉන්නවා කපුටෙක්. ඌට කියනවා කාහම් කියලා. සත්ව ලෝකේ සතුන් අතර ලස්සනම නම තියෙන්නේ කාටද? ලේනට නේද? ලේනගේ නම තමයි ලස්සනම නම දාලා තියෙන්නේ දෙමළෙන්. හොඳයි. ඔන්න දැන් ලකුණු 10ක් තියෙනවා. අපි බලමු ලකුණු කොහොමද කියලා. අපි කට්ටියගේ මුල් ලකුණු බලමු. ගණනය කරගන්න මුල් ලකුණු. දැන් මුල් ලකුණු ගණනය කරගන්න අද තියෙන්නේ විභාවිතා මාන වලට 10යි. සිංහල වලට දුන්නේ ලකුණු 14යි. රචනය වලට දෙමාපියන් බලලා දෙන්නේ නැති එතනට ලකුණු 6යි. රචනයට ලකුණු 6යි. ගණිතයට ලකුණු 30යි. පරිසරයට ලකුණු 30යි. ඉංග්‍රීසි සහ දෙමළ ලකුණු 10යි. ඔක්කොම එනවා 20යි 30යි 90යි 10යි 100ක්. ලකුණු 100ක් ගන්න පුළුවන්. ලකුණු ගණනය කරගන්න බලන්න කට්ටිය.
හොඳයි ලකුණු එනවා හොඳ ලකුණු තියෙනවා කට්ටියට අද හොඳ ලකුණු තියෙනවා අපිට මෙවරත් 2020 අවුරුද්දේ වගේම 2020 අවුරුද්දේ වගේම අපිට කොරෝනා රෝගයට නිවාඩු දුන්න කියලා අපේ ලකුණු මට්ටම වෙන්නේ නැහැ අපි ලකුණු මට්ටම කොහොම හරි හදා ගන්නව නේද මගේ දරු පැටවු ටිකට නම් මම අනිවාර්යයෙන්ම ලකුණු 40 දෙනවා ගිය සැරේ වගේම ලකුණු 200 ලකුණු 197 ලකුණු 196 ඒ වගේම ගන්න ළමයි ටිකක් මට මෙවරත් ඉන්නවා කියලා මට ලොකු ආඩම්බරයක් දැනෙනවා නේද ඉසලි හොඳයි අපි යමුද ඊළඟකට මම අවසානයේදී මට මැසේජ් කරන්න පුතේ අද ගොඩක් වැඩ තියෙනවා තව අභ්‍යාසයක් හෝම්වර්ක් එක තියෙනවා ඒකත් බලලා අපි හෝම්වර්ක් එකෙන් පස්සේ අපි